වස්සාන ධර්ම දේශනා. පින්තුනි, යම්කිසි කෙනෙක් අනුන්ට වෛර කරනවා කියලා කියන්නේ තමන් වස බීලා අනුන් මැරෙනකන් බලාගෙන ඉන්නවා වගේ දෙයක්. ඇයි ඒ? දැන් අපි කවුරු හරි කෙනෙක් වෙනුවෙන් හිතේ තරහවක් වෛරයක් ඇති කරගන්නවා නම් හිතන්න අපි ඒ හිතේ ඇති කරගන්න වෛරය ඒ තරහව අනුන් වෙනුවෙන් ඇති කරගත්තට ඒක පහළ වෙන්නේ අපේ ඇතුළාන්තේ. ඒක නිසා කෙලෙස් ධර්මයක් හැටියට වැඩෙන්නේ තමන් තුළ. ඒ තුලින් මේ සසරේදී විවිධ දුක් විපාක කම්කටොළු වලට මුහුණ දෙන්න වෙන්නේ තමන්ටයි. ඒක නිසා කිව්වේ තමන්ට මෛත්‍රී කරන කෙනා කවදාවත් අනුන්ට වෛර කරන්නේ නැහැ. තමන් රැක ගැනීම සඳහා යම්කිසි කෙනෙක් මිත්‍යාවෙන් ජීවත් වෙනවා නම් ඒ කෙනා තුලින් කවදාවත් අනුන්ට වෛරයක් වෙන්නේ නැහැ. එහෙමනම් මේ මෛත්‍රිය කියන එක නිතරම හිතන්න පුළුවන් දෙයක්. ඇවිදගෙන යනකොටත්, වාඩි වෙලා ඉන්නකොටත්, නිදාගන්න යනකොටත් නිතරම මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට තුන්වෙනි එක තමයි අසුබය. අසුබය වඩන්නම පුරුදු වෙන්න ඕනේ. අසුබය වඩනකොට තමයි රාගය, ඒ වගේම ලෝභය වගේ බරවත්ම අකුසල කර්මයන්, එහෙම නැත්නම් මේ කෙලෙස් ධර්මයන් අපෙන් ඈත් වෙලා යන්නේ. දැන් අපි තුල තියෙන මමත්වය, ආත්මාර්ථකාමීකම, මානය, මම මගේ කියලා හිතාගෙන ඉන්න ස්වභාවය, ඔය කියන තත්වයන් අපට පහ කරන්න තියෙන හොඳම ධර්මතාවය තමයි මෙන්න මේ අසුබය. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ප්‍රංශේ පදිංචි නිලීකා සජීවනී වික්‍රමාරච්චි මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ මීට වසර 4කට පෙර පරලෝසපත් නිලීකා සංජීවනී වික්‍රමාරච්චි මහත්මියගේ දයාබර මිත්තනිය සහ මුත්තනුවන් ඇතුළු නමින් පරලෝසපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද කන්දේගෙදර සෝබිත ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දං මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චිත්තං භික්කවේ භාවිතං මහතෝ අත්තාය සංවත්තති තී. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී සත්පුරුෂ කාරුණික පින්නතුනි, කවුරුත් දැන් මේ සූදානම් වී සිටින්නේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශයට පත් කරන්නට යෙදෙන ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. පින්නතුනි, අද දවසේදී මේ ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ප්‍රංශේ පදිංචි නිලීකා සජීවනී වික්‍රමාරච්චි මහත්මිය. විශේෂයෙන්ම එතුමිය බලාපොරොත්තුවෙන් සිටිනවා මීට වර්ෂ 4කට පමණ පෙර මිය පරලොව යන්නට යෙදුණු පින්හාස් ගෂියෙල් මුත්තනුවන්ට සහ මේරියාම් ගසියෙල් මිතනියන් කියන මේ දෙපළ ඇතුරු එතුමිය නමින් සසර පුරාම මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාති වර්ගයා සිහිපත් කරලා පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නටත්, ඒ වගේම මෙලෝ වශයෙන් සජීවනී වික්‍රමාරච්චි මහත්මිය විසින් ඒ කරනු කියනු ලබන රැකී රක්ෂා කටයුතු බලාපොරොත්තු වන ආකාරයෙන්ම සුවසේ සැනසීමෙන් ඒ වැඩ කටයුතු සිදු කරගෙන යාම සඳහා තිරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නටත්, සමස්ත ලෝක සත්වයාටම යහපත ශිත ශාන්තිය ප්‍රාර්ථනා කරන්නටත් සියලු දෙනාට
කායික මානසික නිදුක් නිරෝගී භව චිරජීවනීය සුවපත් භව ප්‍රාර්ථනා කරන්නටත් එතුමිය අරමුණු හැටියට තබාගෙන සිටිනවා. ඒ පින්වත් සජීවනී වික්‍රමාරච්චි මහත්මියගේ සදැහැති දායකත්වයෙන් අද දවසේදී මේ සිදු කරන ධර්මානුශාසනාව සඳහා අපි මාතෘකා ධර්මයක් හැටියට මේ වෙලාවේදී ත්‍රිපිටක දේශනාවේ සූත්‍ර දේශනා කිහිපයකම සඳහන් වෙන පාලි ගාථා ධර්මයක් ඔබට ඉදිරිපත් කරන්නට යෙදුණා. චිත්තම් භික්කවේ භාවිතං මහතෝ අත්තාය සංවත්තති. බුදුහාමුදුරුවෝ මේ පාලි ගාථා ධර්මය දේශනා කරලා පෙන්වලා දුන්නේ කොමක්ද පින්වත්නි? භික්කවේ කියලා කිව්වේ මහණෙනි. චිත්තං භාවිතං මහතෝ අත්තාය සංවත්තති. ඒ කිව්වේ හිත වඩන එක, හිත සකස් කරන එක බොහෝ යහපත පිණිස හේතු වෙන දෙයක් කියන එකයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ගත්තාම පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලුම ධර්ම විනයන් ශික්ෂා 3ක් යටතට තමයි සංග්‍රහ කරන්නේ. අපි කියනවා ඒවට ශීල, සමාධි, ප්‍රඥා කියලා. තවත් විදියකින් කිව්වොත් අදි ශීල, අදි චිත්ත, අදි ප්‍රඥා. ශීල කියලා එකකින් අදහස් වෙන්නේ කෙනෙකු තුල පිහිටිය යුතු කායික, වාචසික, මානසික කියන මේ තුන්දොරෙහි සංවරකමටයි. ඒකට තමයි ශීලය කියලා කියන්නේ. ඊළඟට සමාධිය කියලා කියන්නේ සිතේ තියෙන එකඟ බව. මේ විසිරීලා තියෙන කාම ලෝකයේ විවිධ අරමුණුත් එක්ක විසිරී පැතිරිලා තියෙන සිත එක් අරමුණකට යොදාගෙන හිත නිවලා හිත සංසුන් කරගෙන තබා ගන්න එකට තමයි සමාධිය කියලා කියන්නේ. ඊළඟට ප්‍රඥා කියලා කියන්නේ මේ ලෝකයේ තුල පවතින සංකත ධර්ම. ඒ කියන්නේ පින්නතුනේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත සියලුම දේවල් තුල පවතින අනිත්‍ය, දුක්ඛ, අනාත්ත කියන මෙන්න මේ ත්‍රිලක්ෂණ ධර්මතාවය නුවණින් තේරුම් ගැනීම, වටහා ගැනීමට තමයි ප්‍රඥා කියලා සරලවම කියන්නේ. එතකොට මෙන්න මේ කියන ඉගැන්වීම් තුන, එහෙමත් නැත්නම් මේ ශික්ෂණ තුන තමයි සමස්ත බුද්ධ දේශනාව තුලම සංග්‍රහ වෙන්නේ. එතකොට එයින් එක කොටසක් සම්පූර්ණයෙන්ම කියවෙන්නේ කොමක්ද? සමාධිය. එහෙම නැත්නම් අදිචිත්ත. සිත සංවර කර ගැනීම සම්බන්ධ තමයි තුනෙන් එක් කොටසක් පිළිබඳව අපේ ධර්ම විනය සංග්‍රහ වෙන්නේ. පින්නතුනි, අපේ බුදුහාමුදුරුවෝ එක් අවස්ථාවකදී දේශනා කළා පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලිස්සේහි උපක්ඛිලිට්ටං කියලා. ඒ අදහස තමයි මහණෙනි, මේ සිත ප්‍රകൃතියෙන් එහෙමත් නැත්නම් සාමාන්‍ය ස්වභාවයෙන්ම බොහොම පිරිසිදුයි. නමුත් තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලිස්සේහි උපක්ඛිලිට්ටං, බාහිරින් පැමිණෙන කෙලෙස් ධර්ම නිසා තමයි සිත කිලිටි වෙන්නේ. එහෙම නැත්නම් සිත නරක් වෙන්නේ. සිත විනාශ වෙන්නේ කුමක් නිසාද? බාහිරින් පැමිණෙන කෙලෙස් ධර්ම නිසා. බාහිරින් කෙලෙස් ධර්ම පැමිණෙනවයි කියලා කිව්වට මේ කෙලෙස් ධර්ම කියන ඒවා සකස් වෙන්නේ පින්නන්නේ ඇතුළතමයි. ඇතුළත මේ කෙලෙස් ධර්ම සකස් වෙන්නේ බාහිර ලෝකේ අපි අත්දකින විවිධ අරමුණුත් එක්ක. ඇසින් දකින රූප, කනින් අහන ශබ්ද, නාසයෙන් අත්දකින ගඳ සුවඳ, ඒ වගේම දිවෙන් දිවට දැනෙන රස, ශරීරයට දැනෙන ස්පර්ශ, මනසට දැනෙන සිතුවිලි. මෙන්න මේ කියන අරමුණු හයත් එක්ක තමයි සිත ඇතුලේ කෙලෙස් ධර්ම සකස් වෙන්නේ. එතකොට මේ සිත අභ්‍යන්තරයේ කෙලෙස් සකස් වෙන්නේ මේ බාහිර ලෝකේ අපි අත්දකින දේවල් එක්ක. ඇසින් දේවල් දැකලා ඒ තුල විවිධාකාරයේ කෙලෙස් උපදවනවා. සමහර ලාට අපි ප්‍රිය රූපයක් දැකලා හැට ඒ තුලින් රාගයෙන්, ලෝභයෙන් බැඳිලා මම මගේ කියලා ඇලෙනවා. සමහර ලාට අපි අකමැති දෙයක් දැකලා ද්වේෂයෙන්, ක්‍රෝධයෙන් ගැටෙනවා. එහෙම නැත්නම් ආශා කරන දෙයක් දැකලා මටයි අන් අයට එපාය කියන ඊර්ෂ්‍යාවෙන් බැඳෙනවා. එක්කෝ තමන් මේ ලෝකයේ තුල තමන්ට තියෙන තත්වය ගැන හිතලා මාන්නය අධික වෙලා අනිත් අයව හෙලා දැකලා ඒ විදියට තමන්ගේ අතුලාන්තයේ කෙලෙස් සකස් කරගන්නවා. මේ විදිහට බාහිර ලෝකේ අපි අත්දකින ලෝකයේ තුල තියෙන දේවල් එක්ක ඇතුළත අපි කෙලෙස් ධර්ම සකස් කරගන්නවා.
එහෙම ඇති වෙන කෙලෙස් ධර්ම අපේ ධර්මයේහිම සංග්‍රහ වෙන ඇතැම් ධර්ම ග්‍රන්ථවල පෙන්නලා දෙනවා කෙලෙස් ධර්ම 1500ක් විතර විස්තර වශයෙන් මේ සිත ඇතුළාන්තේ හට ගන්නවයි කියලා. ඔය 1500ක් කෙලෙස් ධර්ම වගේම තමයි අපේ හිත හැම වෙලේම දැහැගෙන ඉන්න. අපේ සිත ගොදුරු කරගෙන ඉන්න බලවත්ම අකුසල ධර්ම ටිකක්. එහෙමත් නැත්නම් කෙලෙස් ධර්ම ටිකක් කියනවා. ඒවට කියනවා පින්වත්නි පංච නීවරණ ධර්ම කියලා. නීවරණ ධර්ම නිසා තමයි කුසලය අපෙන් ඈත් වෙලා යන්නේ. අපේ ධර්ම විනයෙහි අර්ථ කතාවන් වලදී මේ නීවරණ කියන වචනය විස්තර කරලා දෙන්නේ හඳුන්වලා දෙන්නේ පෙනේරයක් වගේ කියලා. මොකද කරන්නේ පෙනේරේ ස්වභාවය තමයි හොඳ ටික හලලා නරක ටික ඉතිරි කරගන්නවානේ. ඒ වගේ නීවරණ වල ස්වභාවය තමයි කුසල් ටික හලනවා අකුසල් ටික ඉතිරි කරගන්නවා. ඒක නිසා තමයි උපමාවකට ගත්තේ පෙනේරයක් වගේ මේ නීවරණ කියන දේවල්. මොනවද පින්වත්නි මේ නීවරණ ධර්ම කියලා කියන්නේ? දැන් ඔයත්තන්ගේ හිත ඇතුලේ තියෙන කුසල් ටික හලලා දාලා ඔයත්තු තුල මතුවෙනවා නම් යම්තා කෙලෙස් ධර්ම ඒ සියලුම අකුසල වූ කෙලෙස් ධර්ම වලට හේතු වන මේ නීවරණ ධර්ම කියන්නේ මොනවද? පහයිනේ තියෙන්නේ. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාවය කියන මෙන්න මේ පහ. කාමච්ඡන්දයයි කියලා කියන්නේ මොකටද? ආශාවන් වලට. සරලවම කිව්වොත් කාමච්ඡන්දය කියලා කියන්නේ මොකටද? ආශාවන් වලට. ඊළඟට ව්‍යාපාදය කියලා කියන්නේ මොකටද? සරලවම කිව්වොත් තරහට. එහෙමත් නැත්නම් කේන්තියට. ඊළඟට තීන මිද්දය කියලා කියන්නේ මොකටද? සරලවම තේරෙන්නේ කිව්වොත් කම්මැලිකමට. එහෙම නැත්නම් කුසීතකමට. උද්ධච්ච කුක්කුච්චය කියලා කිව්වේ කොමකටද? සරලවම තේරෙන්න කිව්වොත් සිතේ තියෙන නොසන්සුන්කමට. සිතෙහි තියෙන චංචලකමට. විචිකිච්ඡාවය කියලා කියන්නේ කොමකටද? සිත තුළ පහළ වෙන සැකයට. එතකොට බලන්න මේ නීවරණ පහ පෙනේරයක් වගේ ඉඳගෙන සියලුම කුසල් හොඳයි කියන දේවල් පින් කියන දේවල් ටික හලලා දාලා නරකයි කියන අකුසල කර්ම ටික කෙලෙස් ධර්ම ටික ඉතිරි කරගන්නවා. දැන් අපි මේ මොහොතේ මේ කටයුතු කරන වෙලාවෙත් අපේ හිත තිහාටම අපි ආපසු හැරිලා බැලුවොත් අපේ අභ්‍යන්තරයේ තියෙන බරපතලම විනාශකාරී තත්ත්වයන් පහ තමයි පින්වත්නි ඔය අපි කියන්නේ. කාමච්ඡන්දයයි, ව්‍යාපාදයයි, තීන මිද්දයයි, උද්ධච්ච කුක්කුච්චයයි, විචිකිච්ඡාවයි. එතකොට මේ නීවරණ පහ හිත ඇතුලේ බැහැගෙන ඉන්න තාක්කල් කුසලය ගිලිහිලා යනවා. අකුසල්ම පාපකාරී සිතුවිලිම කෙලෙස් ධර්මයන් වලම බැහැගෙන ගිලිලා අපි ජීවත් වෙනවා. දැන් ওই සමහර අය කියනවනේ නේද? අපි පින් කරන්න කැමතියි. අපි බණ භාවනාවන් කරන්න කැමතියි. අපි මේ යහපත් විදියට ජීවත් වෙන්න කැමතියි. නමුත් ඒ වගේ දේවල් කරන්නට වඩා පවට තමයි අපේ වැඩිපුර කැමැත්ත තියෙන්නේ. සමහරලාට අපි පව් කරන්න කැමතිත් නැහැ. නමුත් පව් වැඩම තමයි අපි අතින් කෙරෙන්නේ. නේද? සමහරු කියනවා හාමුදුරනේ අපි කේන්ති ගන්න කැමති නැහැ. නමුත් කොච්චරවත් අපට කේන්ති යනවා. හාමුදුරනේ අපි බණ භාවනා කරන්න කැමති. නමුත් අපට වෙලාවක් නැහැ. කම්මැලිනේ මේ බණ අහන්න. නේද? දැන් සමහර ගැඹුරු ධර්ම කාරණාවක් පින්වත්නි ගැඹුරුවෙන් යතුලාන්තයෙන් තේරුම් ගන්න ඕනි තැන් තියෙනවා. ඒවා හරියට තේරුම් ගත්තේ නැති වුණොත් අපේ ප්‍රඥාවට අපි ගොදුරු කරගත්තේ නැති වුණොත් අපි කොයිතරම් ඒ ධර්මය ඇහුවත් හරියට අර මේ මිරිඟුව පිටිපස්සේ දුවන මෝ වගේ අපි ජීවිත කාලෙම කරන්නේ බොරුවක් පස්සේ දුවන එක. ඒක නිසා එහෙම නොවි අර ගැඹුරු කරුණ ගැඹුරුවෙන්ම තේරුම් ගන්නට උත්සාහ කරද්දී සමහර අයට ඇති වෙනවා මැලිකම. නේද? සමහරු කියන්නේ අපෝ අපිට නම් ඒ බණ අහන්න බෑ. මොනවා කියනවාද කියලා තේරෙන්නේ මේ කියන වචන කිසි දෙයක් අපට තේරෙන්නේ. අපි කැමති මේ වගේ සරල දේශනාවක් මහන්න. අපිට සරලවම කියන්න, පැහැදිලිවම කියන්න, උච්චර ගැඹුරුවෙන් කියන්න එපා කියලා කියනවා. ඇයි අර ගැඹුරු දේ තේරුම් ගන්න හිතෙන්නේ නැත්තේ? තීන මිද්දේ වගේ කෙලෙස් ධර්ම නිසායි, නීවරණ නිසායි. එතකොට ගැඹුරු දේ අතුලාන්තයෙන් තේරුම් නොගෙන මම්මුලා වෙලා කොයිතරම් පින් වැඩ කළත් වැඩක් නැහැ. ඥාන සම්පයුක්ත වශයෙන්ම පින පිළිබඳව හොඳ අවබෝධාත්මක සිතකින්ම ඒ කෙනාට පින් කරන්න බැරි වෙලා යනවා. ඒව පින්වත්නි අපි බොහොම ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕනි තැන්. දැන් ওই සමහර අය ඉන්නවා මහා වියදම් කරලා ලොකු දාන දෙනවා.
හැබැයි ඒක අය කොච්චර වියදම් කළත්, තමන්ගේ කාලය කොච්චර ඒ සඳහා වැය කළත්, තමන්ගේ ශ්‍රමය සඳහා දැඩි ලෙස කැප කළත් සමහරලාට ලොකු පිනක් උපදවන්න බෑ. ඇයි ලොකු පිනක් උපදව ගන්න බැරි? ඒ අයට අර පින වෙනුවට, කුසල් චේතනා වෙනුවට වංචනික ධර්ම, එහෙමත් නැත්නම් වංචනික අකුසල චේතනාවන් ඇති වෙනවා. බලන්න සමහර අය දන් දුන්නට, වියපැහැදම් කළාට ඒ දේවල් කරන්නේ සමහර වෙලාවට මානය නිසා. එහෙමත් නැත්නම් මදය නිසා, උමතුව නිසා, උඩඟුකම නිසා. එතකොට ඉබඳු තත්යකට වැටෙන්න හේතුව තමයි අර දානය කියන එකේ සැබෑම චේතනාව කුමක්ද කියන එක ඇතුළාන්තයෙන් තේරුම් ගන්න තියෙන කම්මැලිකම. ගැඹුරුවෙන් ධර්මයේ මොකක්ද කියන එක, දානීය ස්වභාවය මොකක්ද කියලා බණ අහලා පොතපත කියවලා තේරුම් ගන්න කම්මැලි. පිටින් දකින දේවල් මත ඉඳගෙන සරලව දානීය කියන්නේ මේකයි කියලා හිතට යම්කිසි දෙයක් අරගෙන ඔහේ කරන්නම් වාලේ සමහර අය කටයුතු සිද්ධ කරනවා. නමුත් පින්වත්නි, මේ තීන මිද්දේ වගේ කෙලෙස් ධර්මයක් ආවොත් කවදාවත් ධර්මය හරියට ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. දැන් සමහරු අය බලන්න බණ අහන්න ගියාම කියන අපෝ හරි කම්මැලි. මේ බණ අහගෙන ඉන්නකොට අපිට අහන් ඉන්න හිතෙන්නේ නැහැ. කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ. දැන් එහෙම කියන අයම සමහර වෙලාවට දේශකයන් වහන්සේ සිනහ වෙන්න කරුණු නිතර කියනවා නම් ඒ බණ අහන්න කැමතියි. ඇයි ධර්ම කරුණු අහනවටත් වඩා සිනහවට හේතු තියෙන හින්දා. එහෙම නැත්නම් මිනිස්සුන්ගේ එකිනෙකා තුල තියෙන දෝෂාරෝපණ වැරදි කියා මිනිස්සුන්ව විවේචනය කරන්න ගත්තොත් ඒ දේශනා බොහොම කැමැත්තෙන් අහගෙන ඉන්නවා. එක්ක දේශපාලනය පිළිබඳව කතා කර එහෙම නැත්නම් මේ වර්තමාන කාලයේ තියෙන විවිධ ගැටලු පිළිබඳවම කතා කර ඒ වගේ අපේ ධර්මඥාණයට අනවශ්‍ය දේවල්, හිස් දේවල් ගැන ප්‍රලාප නිතර දොඩවමින් අපි කතා කරගෙන ඉන්නකොට ඒ බඳු දෙයක් අහන්න වැඩි කැමැත්තක් තියෙනවා. ගැඹුරු ධර්ම කාරණාව අහන්න මැලි වෙනවා. එතකොට ඔබ තේරුම් ගන්න දැනගත යුතුම ගැඹුරු ධර්ම කාරණාවක් අහන්න කැමති නැහැ කියලා කියන්නේ කුමක් නිසාද? පින්නුතුනි, අර තීන මිද්දේ කියන නීවරණය තමන්ගේ අතුලාන්තේ බැහැගෙන ඉන්න නිසායි. ඒක නිසා මේ නීවරණ ධර්ම වලින් වෙන හානිය අපි තේරුම් ගන්න ඕනි. ඊළඟට දැන් මේ උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ සිතේ තියෙන නොසන්සුන්කම. නොසන්සුන්කම කියලා කිව්වේ සිත සංවර වෙන්නේ. ඒක අරමුණක නැහැ. විවිධ අරමුණු වල හිත විසිරීලා තියෙන්නේ. ඒ විසිරීලා තියෙන ස්වභාවය නිසාම මේ මොහොතේ තිබිය යුතු සිහි කල්පනාව සිහිනුවන අපිට නැහැ. අපි සමහර ලාවට යම් කිසි විදිහකින් ආහාර අනුභව කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් අපේ කාර්යයක් කරනවා වෙන්න පුළුවන් එදිනදා ජීවිතයේදී. ඒ බඳු අවස්ථාවක වුණත් ඒ කරන වැඩේ පිළිබඳව සිහියක් නැහැ. වෙනත් සිතුවිලි ඕනෑ තරම් හිතට ඇදි එනවා. එතකොට ඒ විදිහට මේ සිත විසිරීලාම තියෙන්න හේතුව තමයි මේ උද්දච්ච කුක්කුච්ච කියන නීවරණයට අපේ හිත ගොදුරු වෙලා තියෙන එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, ආර්ය සංඝයා ගැන, පෙර භවය, මතු භව ආදී දේවල් පිළිබඳව ඇති කරන්නා වූ සැකය තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. පින්නතුනි, දැන් මේ නීවරණ ධර්ම ටික හිතේ තියෙන තාක්කල් සිත සංසුන් කරගන්න, හිත නිවා ගන්න, හිත එක්තෙන් කරන්න අපට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා භාවනාවේදී සිද්ධ කරන්නේ කුමක්ද? මේ නීවරණ ධර්ම ටික තමයි යටපත් කරන්නේ. නීවරණ ටික තමයි විනාශ කරලා දාන්නේ. කියන්නේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්චේ, විචිකිච්ඡාවේ කියන මේ නීවරණ ධර්ම ටික තමයි යටපත් කරන්නට භාවනාව කිරීම තුළින් උත්සාහ කරන්නේ. එතකොට දැන් බොහෝ අය කියන දෙයක් තමයි, හාමුදුරනේ අපි භාවනා කරන්න කැමතියි. නමුත් අපට භාවනා කරන්න වෙලාවක් නැහැ. අපි විවිධ වැඩ රාජකාරිවල යෙදලා ඉන්න අය උදේ පටන් ගත්තම රෑ වෙනකන් අපි විවිධ වැඩ කටයුතු වල නිරත වෙන අය. ඉතින් ඒක නිසා අපි භාවනා කරන්න කැමති වුණත් අපට භාවනා කරන්න වෙලාවක් නැහැ. හැබැයි අපි කැමතියි. ඉතින් මේ සඳහා අපට භාවනා කළ යුතු ආකාරයක් පිළිබඳව යම්කිසි උපදේශයක් දෙනවා නම් හොඳයි කියන එක අපිට නිතරම වගේ අපේ දායක පින්නතුන්ලාගෙන් අහන්න ලැබෙන ගැටලුවක්, ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා තමයි අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා අපි මේ දහම් පාඩයක් මුල් කරගෙන භාවනාව ඔබේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඔබව කුසලයෙන් ඈත් කරවලා දාන මේ නීවරණ ධර්ම ටික යටපත් කරලා
භාවනාමය වශයෙන් ඔබේ ජීවිතයට කුසල් පුරවන මාර්ගයක් පෙන්වලා දෙන්න තමයි අපි මේ ධර්මානුශාසනාව තුළින් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම එකක් ඔබ කුසලයට යොමු වීම සිද්ධ වෙනවා මේ භාවනාව ඔබේ ජීවිතයට පුරුදු කිරීමෙන්. ඒ වගේම ඔබේ සිත තුළ තියෙනා වූ නොසන්සුන්කාරී බව, සිතෙහි තියෙනා වූ කලහකාරී බව, සිතෙහි තියෙන දැවෙන ස්වභාවය ඉවත් කරලා ඔබට ඔබේ සිත නිවාගෙන සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් අවස්ථාවක් භාවනාව ඔබේ ජීවිතයට පුරුදු පුහුණු කරගත්තම ඔබට ලබා ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් අපේ ධර්මයේ තුල භාවනාව අපේ ජීවිතයට පුරුදු කරගන්නට උත්සාහ කරන අය සඳහා විශේෂයෙන්ම පැහැදිලි කරලා දෙන කර්මස්ථාන 4ක් තිබෙනවා. පින්නතුනි, භාවනා කරන්න යනකොට ඒ භාවනාවේදී තියෙන දෙයක් තමයි පුද්ගලයෝ චරිත හැටියට වෙන් කරනවා. චරිත හැටියට වෙන් කරනවායි කියලා කිව්වේ සෑම පුද්ගලයෙක් තුලම තියෙන අතුලාන්තයේ ස්වභාවයත් එක්ක ඉන්ද්‍රිය ධර්මයන් වල ස්වභාවයත් එක්ක පුද්ගලයෝ චරිත 6කට වෙන් කරලා දක්වනවා. ඒ තමයි රාග චරිත කියලා කොටසක් වෙන් කරනවා. ද්වේෂ චරිත කියලා තව පිරිසක් වෙන් කරනවා. මෝහ චරිත කියලා තව පිරිසක් වෙන් කරනවා. සද්ධා චරිත කියලා යම් පිරිසක් වෙන් කරනවා. ඊළඟට විතක්ක චරිත කියලා යම් පිරිසක් වෙන් කරනවා. බුද්ධි චරිත කියලා තවත් පිරිසක් වෙන් කරනවා. සමහර අය ඉන්නවා ඇලෙන ස්වභාවයෙන්, රාගික ස්වභාවයෙන් වැඩි. ඒබඳු අයට තමයි රාග චරිත කියලා කියන්නේ. ඒගොල්ලන් යම්කිසි රූපයක් දැක්කත් ඒ රූපයේ කෙරෙහි ඇලීම වැඩි. ශබ්දයක් දැක්කත් ඇහුණත් ඒ ශබ්දයේ කෙරෙහි ඇලෙනවා වැඩි. මේ අපි අත්දකින ලෝකේ යම්කිසි දෙයක් ඇහැට දකින්නවද, කනට ඇහෙනවද, නාසයට දැනෙනවද, ඒ හැම තේකම යාගේ ස්වභාවය තමයි ඇලෙන ස්වභාවය වැඩිපුර තියෙන්නේ. ඒබඳු අයට තමයි මේ රාග චරිත කියලා කියන්නේ. ඊළඟට මේ ගැටීම ප්‍රධාන කරගෙන මුල් කරගෙන ඉන්න අයට තමයි ද්වේෂ චරිත කියලා කියන්නේ. ඒ සමහර අය ඉන්න අපි කතාවටත් කියනවානේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියලා. මේ ඉක්මනින්ම කේන්ති යනවා. සුළු දෙයක් වෙනකොට ඉක්මනින්ම ගැටෙනවා. මේ සුළු අනිෂ්ට අරමුණක් ඇති වෙන තැනදී මෙයාට කේන්ති යනවා. ගැටෙන ස්වභාවය වැඩි. අරයාගේ ස්වභාවය තමයි රාගක චරිතයාගේ ඇලෙන ස්වභාවය වැඩි. මේ ද්වේෂ චරිතයාගේ ස්වභාවය තමයි ගැටෙන ස්වභාවය වැඩි. අරයාගේ ඉඳුරන් බොහොම ප්‍රසන්නයි. මෙයාගේ ඉන්ද්‍රිය ධර්මයන් බොහොම අප්‍රසන්නයි. මූණ බලන්න බෑ. ඒ වගේම කතා කරන්න හිතෙන්නේ ප්‍රියශීලීව වචනයක්. ඒ ද්වේෂ චරිතවල හැටි. ඊළඟට මෝහ චරිත කියලා කියන්නේ අනුවණ කමින් ඉන්න අය. දැන් මේ අපි කියන චරිත ඔබට මැවෙනවා. රාග චරිතවල ස්වභාවය මොන වගේද? හැම වෙලෙම ප්‍රියශීලී, ආදරණීයයි, බැඳීම් ළඟින් යෙදිලා ඉන්නවා. ඊළඟට ද්වේෂ චරිත හැම වෙලෙම ගැටෙන ස්වභාවයෙන් යුක්තයි, කේන්ති ගන්නවා, පැත්තකට වෙලා ඉන්නේ. ඊළඟට මේ මෝහ චරිත හැම වෙලෙම අවසිහියෙන් වගේ අහන එකට නෙමෙයි උත්තර දෙන්නේ. අහන දේවල් සමහර වෙලාවට කිසි ගැළපීමක් නැහැ. යමක් කමක් හිතලා කරන්න බෑ. ඔහේ අනුවණ කමින් ජීවත් වෙන අය ඉන්නේ මෝහ චරිතවල ස්වභාවය. ඊළඟට සද්ධා චරිත කියලා කියන්නේ ශ්‍රද්ධාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන්, ආර්ය සංඝයා ගැන ශ්‍රද්ධාවෙන්, ධර්මයේ ගැන ශ්‍රද්ධාවෙන්. ඉතින් මේ බඳු කෙනා තමයි වැඩිහිටියන්ට බොහොම ගරු කරනවා, ස්වාමීන් වහන්සේලාට බොහොම ගෞරව කරනවා. ඒ වගේම වැඩිහිටි ගුරුවරු ආදීන් ගැන බොහොම යටහත්ව ක්‍රියා කරනවා. ඒ විදිහට බොහොම ශිෂ්ට සම්පන්න විදිහට යටහත් ඇවතුම් පැවතුම් ඇතිව ශ්‍රද්ධාවකින් කටයුතු කරන පිරිස් අපි අතර ඉන්නවා. ටිකක් ගුණාත්මක භාවය වැඩි මේ වගේ අයගේ. ඒගොල්ලන් බොහොම ගුණවත්කමක් දකින්න ලැබෙනවා. එතකොට මෙන්න මේ වගේ අයට කියනවා ශ්‍රද්ධා චරිත කියලා. ඊළඟට බුද්ධි චරිත කියලා කියන්නේ ප්‍රඥාවන්තයි. බොහොම ඥානාන්විත පිරිසක්. යමක් කමක් කිව්වත් ඒව බොහොම හොඳට හිතලා බලලා සිහිනුවණින් කතා කරන්නේ. ඒ වගේම තමන් අත්දකින ලෝකයේ දේවල් පිළිබඳව හොඳට කල්පනාකාරීව දකින්නේ. ඇතැම් විට මේ බුද්ධි චරිතය තුළ කෛරාටික කමක් වුණත් සියුම් භාවයකින් තියෙනවා. දැන් ශ්‍රද්ධා චරිතය ළඟ තියෙන ස්වභාවයක් තමයි ඉක්මනින්ම රැවටෙනවා. ටිකක් මෝඩ ස්වභාවය තියෙනවා. බුද්ධි චරිතය තුළ ඥානාන්විතකම වගේම අවස්ථාවාදීකම, සියුම් කපටිකමක් වගේ දෙයක් වුණත් තියෙන්න පුළුවන්. ඊළඟට විතක්ක චරිත කියලා කියන්නේ හැම වෙලෙම කල්පනා කර ප්‍රශ්නවල, ගැටලුවල තමන් අත්දකින හැම දෙයක් තුලම ගැටලුවක්
ප්‍රශ්නයක්ම මුල් කරගෙන ජීවත් වෙන අය ඉන්නවනේ. ඒගොල්ලන්ට තමයි විතක්ක චරිත කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කියන චරිත 6ට අදාළව ඒගොල්ලන්ට භාවනාවට සුදුසු අරමුණු ධර්මයේ ඇතුලේ පැහැදිලි කරලා දෙනවා. එහෙම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් අරමුණු තියෙනවා පින්වත්නි 40ක්. ඒවට අපි කියනවා සම 40 කර්මස්ථාන කියලා. ඔය අපි ප්‍රකට දහම් පොතක් තියෙනවා. ඇත්තොත් අහලා ඇති විසුද්ධි මාර්ගය කියලා. විසුද්ධි මාර්ගය තුල තමයි හොඳටම මේ 40 කර්මස්ථාන පිළිබඳව විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට රාග චරිතයාට සුදුසු කර්මස්ථාන තියෙනවා. ද්වේෂ චරිතයාට සුදුසු කර්මස්ථාන තියෙනවා. මෝහ චරිතයාට සුදුසු කර්මස්ථාන තියෙනවා. බුද්ධි චරිතයාට සුදුසු කර්මස්ථාන තියෙනවා. දැන් මේ විදිහට චරිත 6ටම ගැලපෙන්න තමයි මේ 40ක් කර්මස්ථාන තියෙන්නේ. ඒ කර්මස්ථාන 40 ඇතුළේම තමයි සතර ආරක්ෂක භාවනා හැටියට සතර කමඨහන් පිළිබඳව සඳහන් වෙන්නේ. මේ සතර කමඨහන ගැන සඳහන් වෙනකොට සඳහන් පැහැදිලි කරලා දෙනවා. සතර ආරක්ෂක භාවනා අර ඕනම චරිතයකට පාවිච්චි කරන්න පුළුවන් භාවනා කර්මස්ථාන 4ක් හැටියට. ඒ වගේම තමයි මේ භාවනා කර්මස්ථාන 4 නිතරම වාගේ අපිට වෙලාවක් නැහැ කියන එක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙලා යනවා මේ කර්මස්ථාන 4ෙන් භාවනා කරන්න පුළුවන් වෙනකොට. දැන් අපි මේ ධර්මදේශනා විදිහටදී පැහැදිලි කරලා දෙන්නම් ඔය ඇත්තන්ට කොහොමද මේ වැඩ කටයුතු කරන ගමන්, gedara dora atu ගාන ගමන්, තමන් කඩේට යන ගමන්, විවේකයේ නිින්දට යන ගමන්, එහෙම මේ භාවනාවන් තමන්ගේ ජීවිතයට පුරුදු පුහුණු කරවන්න කියලා. එතකොට ඔබට තේරෙයි මේ සතර ආරක්ෂක භාවනා කියන ඒවා වෙලාවක් නැහැ අපිට කරන්න කියලා බැහැර කරන්න යුතු දේවල් නෙවෙයි. නිතරම ඔබ පුහුණු පුරුදු කළ යුතුම භාවනාවන් කියන එක ඔබට පැහැදිලි වේවි. එතකොට මේ සතර ආරක්ෂක භාවනාවන් සඳහා ආරක්ෂක කියන වචනයක් පාවිච්චි වෙන්නේ ඇයි? මොකද්ද මේ කමඨහන් 4ට තියෙන ආරක්ෂාව? පින්වත්නි, ඒ ආරක්ෂාව ආධ්‍යාත්මික වශයෙන්ුත් තියෙනවා, බාහිර වශයෙන්ුත් තියෙනවා. එකක් තමයි දැන් යම්කිසි යෝගාවචරයේ බණ භාවනාවන් සිද්ධ කිරීම සඳහා වනගත වෙලා හෝ යම්කිසි ස්ථානයකට ගිහිල්ලා හුදකලාව භාවනා කරනවා නම් බාහිරින් වෙන්න තියෙන යම්කිසි උපද්‍රව තියෙනවා නම්, කරදර තිබෙනවා නම්, ඒ විපත් කරදර උවදුරු වලින් ගැලවීමේ හැකියාවක් මේ සතර ආරක්ෂක භාවනාවන් වඩන කෙනාට තියෙනවා. ඒ තමයි දැන් මේ භාවනා 4 කියලා කියන්නේ මොනවද? බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති ඉතිමා චතුරාර්යක්ඛා භික්ඛු භාවේය සීලවා. බුද්ධානුස්සතිය, මෙත්තාව, අසුභය, මරණානුස්සතිය. එතකොට බුදු ගුණ වඩන කෙනාට, මෛත්‍රී කරන කෙනාට බාහිරින් වෙන්න තියෙන සතුරු, ඒ වගේම සතුන්ගෙන් වෙන්න තියෙන උපද්‍රව කරදර තියෙනවා නම් ඒ හැම දෙයක්ම වගේ පහ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි යෝගාවචරයේකොට ආධ්‍යාත්මික වශයෙන් වෙන විපත් උවදුරු වලින් උනත් ගැලවෙන්න පුළුවන්කම තිබෙනවා මේ අරමුණු 4 වඩනකොට. ආධ්‍යාත්මික වශයෙන් වෙන්න පුළුවන් උවදුරු විපත් කියලා කියන්නේ මොනවද? දැන් අපේ අභ්‍යන්තරයේ ආධ්‍යාත්මය තුල පහළ වෙන්නේ කෙලෙස් ධර්ම. දැන් අපිට යම්කිසි කෙනෙක් එක්ක තරහක් හිතේ ඇති වෙනකොට ඒ තරහ ඊටාම සියුම්ම පටන් ගන්නවා. ටික ටික තරහ වැඩි වෙලා ගිහිල්ලා වෛරයක් දක්වා වැඩෙනවා. වෛරයක් උනුත් නොනවෙති උපනාහ කියන විදිහට බද්ධ වෛර දක්වාම ඒ වෛර සමහරලාට සකස් වෙනවා. එහෙම බද්ධ වෛරයක් කෙනෙක්ගේ අතුලාන්තයේ සකස් වුණොත් පින්වත්නි සසරේ කොයි තරම්නම් කාලයක් ඒ වගේ විපාක ගෙවන්න කෙනෙක්ට සිද්ධ වෙනවද? හිතන්න මේ කෙටි කාලයක්ද? අවුරුදු කීපයක් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ආත්මයක් දෙකක්ද? නැහැ. කල්ප ගණන් කාලයක් මේ සසරේදී දුකම විඳින්න වෙන ওই බද්ධ වෛරයක් නිසා. එතකොට ඒ බඳු සියුම්ම හටගන්න මේ දේශ සහගත සිතුවිලි නැති කරලා දාන්න පුළුවන්කම ලැබිලා ආධ්‍යාත්මික වශයෙන් රැකවරණයක් ලබන්න පුළුවන් කෙලෙස් වලට නැගිටින්න දෙන්නේ නැතිව මේ භාවනා අරමුණු 4ත් එක්ක. ඒක නිසා ඔන්න බාහිර වශයෙන්ුත් ආධ්‍යාත්මික වශයෙන්ුත් ඇති වෙන්න තිබෙන යම්කිසි උවදුරු කරදර විපත් තියෙනවා නම් ඒ දේවල් වලින් ගැලවීම සඳහා මේ සතර ආරක්ෂක භාවනාවන් අපට වඩන්නට සුදුසුයි, යෝග්‍යයි. එහෙමනම් මේ භාවනාවන් 4 අපි එදිනෙදා ජීවිතයට භාවිතයට ගන්නෙ කොහොමද? එතකොට ඔන්න දැන් ඔබට අපි මුලින්ම යෝජනා කරන දේ තමයි මේ සතර ආරක්ෂක භාවනාවන් කලින් කල ඔබේ එදිනෙදා ජීවිතයේ කටයුතු කරනකොට හුවමාරු කරගෙන වඩන්නට පුරුදු වෙන්නට ඕනි. අපි ඉස්සලා කතා කරමු මේ භාවනා 4ෙහි මූලික ස්වභාවය කොහොමද
අර්ථ කියන එක ඒ වගේම එදිනෙදා ජීවිතයට කොහොමද අපි ගලපගන්නේ කියන එකත් ඒත් එක්කම කතා කරලා බලමු. දැන් පළවෙනි එක තමයි මොකද්ද? බුද්ධානුස්සති කියන භාවනාව. බුද්ධානුස්සති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කිරීම, එහෙම නැත්නම් බුදු ගුණ වැඩිම. බුදුරජාණන් වහන්සේගේ ගුණ අපට මෙනෙහි කරනවා තියා පින්වත්නි, බුදු ගුණයක් ගැන හිතන්නවත් සුදුසු අය නොවේයි. අපි පළවෙනියෙන්ම අපි ඒක තේරුම් ගන්නට ඕනි. බුදුරජාණන් වහන්සේම දේශනා කළා බුද්ධෝපි බුද්දස්ස බණීය වන්නං කප්පම්පිචේ අඤ්ඤ මභාස මානෝ කියලා. මේ ලෞතුරා බුදු කෙනෙක්ම වුණත් තවත් එබඳුම බුදු කෙනෙකුගේ ගුණ වර්ණනා කරන්න පටන් ගත්තොත් කල්පයක් ගෙවිලා ගියත් බුදු ගුණවල කෙලවරක් වෙන්නේ නැහැ. හැබැයි කල්පයේ ගෙවිලා යන්න පුළුවන් කියනවා. ඒ නිසා බුදු කෙනෙකුටවත් තවත් බුදු කෙනෙකුගේ ගුණ වර්ණනා කරලා ඉවරයක් කරන්න බැරි තරම් මහා ගුණ කඳක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. හැබැයි මේසා අනන්ත අප්‍රමාණ අචින්ත්‍ය ගුණ තියෙන බුදුහාමුදුරුවෝ ගැන එක ඇසිල්ලකට හරි මෙනෙහි කරලා බුදුරජාණන් වහන්සේගේ ගුණ වඩන්න පුළුවන් නම් කෙනෙකුට මේ සසර ගමනට පින්වත්නි අනුගාමික නිදානයක් තැම්පත් කරගන්න පුළුවන් කියනවා. මේ සසර පුරාම Tamanට සැප විපාක ලබා දෙන ඒවං අචින්ත්‍යා බුද්ධා බුද්ධ ධම්මා අචින්ත්‍යා අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්ත්‍යා කියලා අපේ දහම් පොත්පත්වල සඳහන් කළා. බුදුහාමුදුරුවන්ගේ ගුණ අනන්තයි, අචින්ත්‍යයි, අප්‍රමාණයි. එබඳු අනන්ත අචින්තීය ගුණ ඇති බුදුහාමුදුරුවෝ ගැන යම්කිසි කෙනෙක් එක මොහොතකට හරි ඒ බුදු ගුණ ගැන මෙනෙහි කරලා තමන්ගේ සිත තුළ බුද්ධානුස්සතිය වඩනවා නම් එබඳු කෙනාට ලැබෙන්නා වූ කුශල විපාකයක් පිනත් අනන්තයි, අප්‍රමේයයි, අචින්තේයයි කියලායි ධර්මයේ සඳහන් කරන්නේ. ඒක නිසා බුදු ගුණ කියලා කියන්නේ අපි වගේ කෙනෙකුට හිතන්නවත් බැරි තරම් විශේෂ නොවන දෙයක්, අචින්තේය ධර්මයක්. ඒ වගේම ඒ අචින්තේය බුදු ගුණයක් ගැන උනත් අපට වැටහෙන පමණින් හරි වඩලා හිත සනසව ගන්න පුළුවන් නම් අපට හිතන්නවත් බැරි තරම් විපාකත් මේ සසරේදී යහපත් විදිහට අපට ලැබෙනවායි කියලා සඳහන් වෙනවා. අර බුදුගුණ අලංකාරය කියලා කෘතියක් තියෙනවා ඇත්තෝ අහලා ඇති. බුදුගුණ අලංකාරය ලියපු ඒ කතුහාමුදුරුවෝම උදාහරණයක් අරගෙන කිව්වා මේ බුදුගුණ වර්ණනා කිරීම කියලා කියන්නේ හරියට තමන් වහන්සේ මේ බුදුගුණ අලංකාර කියලා මේ බුදුගුණ වර්ණනා කරන්න යන වැඩේ හරියට ලේනෙක් මහ මොහොත හිස් කරන්න ගත්තා වගේ උත්සාහයක් කියලා. මොකද්ද මේ කිව්වේ? දවසක් ලේන් අම්මා කෙනෙක්ගේ පැටියෙක් ගඟට වැටුණා. ඉතින් මේ ලේන් පැටියව ගඟ දිගේ ඇදගෙන ගිහිල්ලා මහා සාගරයට වැටුණා. තමන්ගේ පැටියව ගලව ගන්න බේර ගන්න අර ලේන් අම්මා ගඟ දිගේ ඇවිල්ලා මුහුදට ආවා. මුහුදට ඇවිල්ලා කල්පනා කළා මගේ දරුවව ලේන් පැටියව මං කොහොම හරි බේර ගන්නවා කියලා හිතලා අර ලේන් අම්මා මොකද කළේ? මහා මුහුද ළඟට ගිහිල්ලා තමන්ගේ වලිගය මහා සාගරයේ ගිල්ලවලා ගොඩට ඇවිල්ලා ගසනවා. මොකක් සඳහාද? මහා සාගරය හිස් කරන්න. එහෙනම් ලේනේ තමන්ගේ වල්ගය මහා සාගරය ඔබලා ගොඩට ඇවිල්ලා ගසලා මහා සාගරයේ ජලය හිස් කරන්න යම්කිසි ප්‍රයත්නයක් දරනවද, උත්සාහයක් දරනවද? අන්න ඒ වගේ වැඩක් තමයි කිව්වා මේ බුදු ගුණ වර්ණනා කරන්න ගිහිල්ලා මම කරන්නෙත් කියලා බුදුගුණ අලංකාර කතුවරයා කියනවා. එතකොට බුද්ධානුස්සතිය වගේ ධර්මයක් වඩන්න යන අපිත් හිතන්න ඕනි අන්න ඒ වගේම තමයි. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අචින්තේය වස්තුවක්, රත්නයක්. බුදුහාමුදුරුවෝ ගැන අපට හිතන්නවත් බැරි තරම් මහා ගුණ ගොඩක් තියෙනවා. නමුත් ඒබඳු අචින්තේය ගුණ තියෙන බුදුහාමුදුරුවෝ ගැන මට වැටහෙන විදිහට මම බුදුගුණ වඩනවා කියලා අපි මුලින්ම අවබෝධ කරගන්නට ඕනි, තේරුම් ගන්නට ඕනි. එතකොට බුදුගුණ වඩනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ග කරපු නම විදියක් තියෙනවනේ. බුදුගුණ නමයක් කියන එකම නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ වෙන් කරලා දක්වපු ආකාර 9ක්. ඒක තමයි අපි ඔය ඉතිපිසෝ පාඨයෙන් කියන්නේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. දැන් මේ ගුණ 9 ඇතුලේ කොයි තරම්නම් ගුණ ගොඩක් සංග්‍රහ වෙනවද?
දැන් අපිට තියෙන කාල වේලාවත් එක්ක අපි කෙටියෙන් කතා කරලා බලමු. දැන් අරහං කියන වචනේ ඇතුලේ බුදුරජාණන් වහන්සේට ඒ අරහං කියන පදේ අර්ථ ගණනාවක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවක් කරන්නේ නැති නිසා අරහං කියලා කියනවා. සියලු කෙලෙස් ධර්මයන්ගෙන් ඈත් වෙලා වෙන් වෙලා මිදිලා ඉන්න නිසා කියනවා අරහං කියලා. ඒ වගේම සියලුම ලෝක සත්වයා විසින් බුදුරජාණන් වහන්සේ උදෙසා කරනු ලබන සියලු පුද සත්කාර ආමිසමය ප්‍රතිපත්තිමය පුද පූජාවන් ලබන්නට බුදුරජාණන් වහන්සේ සුදුසු නිසා අරහං කියලා කියනවා. එතකොට මේ වගේ ගුණ ගොඩාක් අරහං කියන බුදු ගුණය ඇතුළෙමත් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ ඇතුළෙම කියවිච්ච දෙයක් තමයි මොකද්ද මේ සියලු පුද පූජාවන් ලබන්න සුදුසු. ඒකට කියනවා අපි අග්‍ර දක්ඛිනෙය්‍ය කියලා. බුදුගුණ අලංකාරයේම මේ කවිය තියෙනවානේ රහසත් පවුනොකට කෙලෙසෙර යනු දුරුකොට නිසි ඌයෙන් පුදට අරහ යන නම කියති මුනිදුට. අර්ථ තුනක් එතනදී ඉදිරිපත් කළා. රහසින්වත් පව් කරන්නේ නැහැ. ඒ වගේම සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙලායි ඉන්නේ. සියලු පුද පූජාවන් ලබන්න සුදුසුයි කියන එක. දැන් මේන් පින්වත්නි මේ සියලු පුද පූජාවන් ලබන්න සුදුසුයි කියන වචනය කොයිතරම් ගැඹුරුද? කොයිතරම් ගැඹුරු අර්ථයක් තියෙන පදයක්ද? බුදුහාමුදුරුවෝ සියල්ලක්ම ලබන්න සුදුසු වෙන්නේ කුමක් නිසාද? පින්වත්නි, ඒකෙම අදහස මෙන්න මෙහෙම හිතන්න. සියල්ලක්ම දන් දුන්න නිසා තමයි සියල්ලක්ම ලබන්න සුදුසු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සසරේ බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් හැටියට පාරමිතා සම්පූර්ණ කරනකොට තමන් වහන්සේගේ ජීවිතය දන් දෙන්න ඕනේද? ජීවිතය දන් දෙනවා. හැබැයි ලෝභකමක් නම් කරන්නේ නැහැ. හිතන්න අපිට තියෙන සුළු දෙයක් මේ පුංචි දෙයක් අපි දන් දෙනකොට හිතනකොට කොයි තරම් තණ්හාවක් ලෝභකමක් අපේ හිතවල ඇති වෙනවද? මේ සුළු දෙයක් ජීවිතය නෙමෙයි, ඇඟපතේ තියෙන ශරීරාවයව නෙමෙයි, අපිට තියෙන වටිනා මොකක් හරි වස්තුවක්. එහෙම දෙයක් දන් දෙන්න අපේ හිත කොයි තරම් ලෝභයෙන් ගිලගෙනද, ලෝභය අපේ තුල බැසගෙනද තියෙන්නේ. නමුත් මහා බෝධිසත්වයන් වහන්සේගෙන් ඉල්ලන්නේ වස්තුව නම් ඒ සියලු වස්තුව දන් දෙනවා. එහෙමත් නැත්නම් මේ ශරීරාවයවයක් නම් ඉල්ලන්නේ ඒ දේ දන් දෙනවා. එහෙම නැත්නම් ජීවිතේ නම් දන් දෙනකොට නැති වෙන්නේ දන් දෙනවා මිසක් ජීවිතේ රකින්නේ නැහැ. කොයි තරම්නම් ජීවිතය අත්හැරලා අපේ බෝධිසත්වයන් වහන්සේ දන් දීලා තිබෙනවද? ওই වෙස්සන්තර ජාතකයේ පින්නතුනේ ඔයත් අහලා තියෙනවා අපේ බෝධිසත්වයන් වහන්සේ අර දරුවෝ දෙන්න දන් දුන්නේ දරු සෙනෙහසක් නැතිව නෙවෙයි. ජාතක පාළිය කියවලා බලන්න දරුවෝ දෙන්න දන් දුන්නට පස්සේ බෝධිසත්වයන් වහන්සේගේ හදවත දරු සෙනෙහසින් දරු දුකින් පැලිලා යන්න පුළුවන්කම තිබ්බනම් ඒ වෙලාවේ පැලිලා යනවා. ඒ තරම් වේදනාවක් මහා බෝධිසත්වයන් වහන්සේගේ හිතේ ඇති වුණා. නමුත් මේ මහා බෝධිසත්වයන් වහන්සේලා තුල පවතින අසිරිමත් ආශ්චර්යමත් කරුණු හතරක් තියෙනවා. එයින් එකක් තමයි සමස්ත ලෝක සත්වයාම මගේ දරුවන්ය කියලායි බෝධිසත්වවරු හිතන්නේ. තමන්ගේ ලෙයින් මසින් හැදිච්ච දරුවෝ නෙවෙයි, සමස්ත ලෝක සත්වයාම. දැන් ඔය ඇත්තෝ හිතන්න තමන්ගේ දරුවෝ ගැන තමන්ට තියෙන කොයිතරම් ආදරයක් සෙනෙහසක්ද? ඒ ආදරය සෙනෙහසම මහා බෝධිසත්වයන් වහන්සේ කෙනෙකුට ඔය පින්නතුන් පිළිබඳවත් තියෙනවා. ඒක තමන්ගේ අම්මා තාත්තගෙන්වත් සමහර විට ලැබෙන්නේ නැති සෙනෙහසක්, ආදරයක්. අන්න එහෙම තමයි මහා බෝධිසත්වවරු හිතන්නේ. එතකොට මහා බෝධිසත්වයන් වහන්සේ හිතනවා මගේ මේ ලේන් මසින් හැදිච්ච දරුවෝ දෙන්න ගැන තණ්හාවක් ඇති කරගත්තොත් මගේම දරුවන් බඳු මේ සමස්ත ලෝක සත්වයාම මේ සසරේ කොයිතරම් දුක් විඳීද? නමුත් ඒ සියලු ලෝක සත්වයාත් මේ දරුවන් දෙන්නත් මේ සංසාර දුකින් ඈතර කරවීම පිණිස මම මගේ දරු දුක උහුලගෙන කොහොම හරි මේ දරුවෝ දෙන්න දන් දෙනවා කියලයි තමන්ගේ හිත දානය සඳහා සකස් කරගත්. බලන්න. එතකොට මේ දන් දෙන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. නමුත් තමන්ගේ ජීවිතේ නැති වෙලා ගියත් මේ හේතුවෙන් බෝධිසත්වයන් වහන්සේලා දන් දෙනවා. එතකොට අපි කියනෝනේ පුත්තාවත්තු මනුස්සානං කියලා. මිනිස්සුන්ට මේ ලෝකේ තියෙන වටිනාම වස්තුව තමයි දරුවෝ. එතකොට ඒ දරුවෝ පවා බෝධිසත්වයන් වහන්සේලා දන් දෙන්නේ කවුරුන් වෙනුවෙන්ද? තමන්ගේ ආත්මාර්ථයක් වෙනුවෙන් නෙවෙයි, හුදෙක් පරාර්ථය වෙනුවෙන්මයි. සමස්ත ලෝක සත්වයා වෙනුවෙන්මයි. ඉතින් ඒක නිසා පින්නතුනි මේ බෝධිසත්වයන් වහන්සේ කියලා ඒ විදියට දන් දෙන නිසා තමයි උන්වහන්සේලා බුද්ධත්වයට පත් වුණාට පස්සේ
එහි පුණ්‍ය විපාක හැටියට මේ ලෝකේ සියලුම දෙනා ලබා දෙන සියලු වස්තුව ලබන්න සුදුසු වෙන්නේ. යම්කිසි කෙනෙක් බෝධිසත්වයන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ උදෙසා මේ සම්බුද්ධ ශාසනය උදෙසා මගේ දරුවෝ මම දන් දෙනවා මේ ශාසනයට පැවිදි කරවන්න කියලා යම්කිසි කෙනෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෝ දන් දෙනවා නම් මේ ශාසනයේ දරුවෝ ලබන්න සුදුසුයි. ඇයි අපේ බෝධිසත්වයන් වහන්සේ පෙර සසරේදී සමස්ත ලෝක සත්‍යය වෙනුවෙන් තමන්ගේ දරුවෝ දන් දීලා තියෙනවා. එහෙම බැලුවහම බෝධිසත්වයන් වහන්සේ සියලුම දේවල් දන් දීලා තියෙනවා. පින්නතුනි සක්විති රජ කෙනෙකුට මේ ලෝකේ වටිනාම රත්න පහළ වෙනවා කියලා කියන්නේ සප්ත රත්නයන්. ඒ සක්විති රජෙකුට ලැබෙන සප්ත රත්නය පවා අත්හැරලා දාලා දන් දීලා තමයි ලෝක සත්වයා සසරින් එතර කරන්න බුදුබවම ප්‍රාර්ථනා කරන්නේ. ඒක නිසා හිතන්න දැන් Tamanට වැටහෙන පමණින් මේ වගේ සුළු දෙයක් දන් දෙන්න මගේ හිත මෙච්චර ලෝභකම් කරනවා නම් මගේ බුදුරජාණන් වහන්සේ මගේ බෝධිසත්වයන් වහන්සේ කොයි තරම් මේ සංසාරේ දන් දීලා තිබෙනවද? බුදුරජාණන් වහන්සේගේ ගුණය කොයි තරම් චින්තේයද අනන්තද කියලා හිතන්න. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණ එකින් එක සම්මා සම්බුද්ධ ගුණය, ඊළඟට විචාචරණ සම්පන්න ගුණය, ඊළඟට සුගත කියන ගුණය, ලෝකවිදූ ගුණය, ඊළඟට මේ බුදු ගුණ හැම එකක්ම එකින් එක මේ විදිහට අර්ථ තේරුම් අරගෙන පුළුවන් හැම වෙලාවකම ඉඩක් ලැබෙන හැම වෙලාවකම මෙනෙහි කරන්නමයි උත්සාහ කරන්නට ඕනේ. නිතරම තමන් වාඩි වෙලා ඉන්නකොටත් ඒ වගේම තමන් ඇඳට ගිහිල්ලා නිින්දට නිදි එළබෙන තුරුත් මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ නිතරම හිතන්න. තමන්ගේ ජීවිතයේ දැක තිබෙන කිසිදා අමතක නොවන බුදුරජාණන් වහන්සේගේ රූපයක්, බුද්ධ ප්‍රතිමාවක් හිතේ මවාගෙන බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා කියන අදහසින්ම නිතරම බුදුගුණ වඩන්නට කවුරුත් පුරුදු වෙන්නට ඕනි. ඉතින් ඒ විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉස්සෙල්ලා හොඳට අදහස අර්ථය ඉගෙන ගන්න. ඉගෙනගෙන පුළුවන් හැම වෙලාවකම බුදුගුණ ගැන මෙනෙහි කරන්න, වඩන්න පුරුදු පුහුණු වෙන්නට ඕනි. ඊළඟට දෙවැන්න තමයි මෙත්තා කියලා කියන්නේ මෛත්‍රිය. මේ මෛත්‍රිය වඩනකොට අපිට මේ ඉන්න ගමනුත් මෛත්‍රිය වඩන්න පුළුවන්. ඇවිදින ගමනුත් මෛත්‍රිය වඩන්න පුළුවන්. නිදාගන්න ඇඳට ගිහිල්ලා නිින්ද එනකොනුත් අපිට මෛත්‍රිය වඩන්න පුළුවන්. බලන්න කරණීය මෙත්ත සූත්‍රය ඇතුළෙහිම සඳහන් වෙනවා තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාව තස්ස විගත මිද්දෝ කියලා. තිට්ටං කිව්වේ සිටිනකොට, චරං කියලා කිව්වේ ඇවිදිනකොට, නිසින්නෝ කියලා කිව්වේ හිඳිනකොට වාඩි වෙලා ඉන්නකොට, සයානෝ කියලා කිව්වේ ඇඳේ වැතිරිලා නිදාගෙන යාව තස්ස විගත මිද්දෝ නින්ද යන තාක්කල්. මේ කියපු ඉරියව් හතරේදීම මෛත්‍රිය වඩන්න පුළුවන්කම තිබෙනවා. දැන් මෛත්‍රිය වඩනවයි කියලා කරන්නේ කොමක්ද? සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සුඛිනෝ කියලා කිව්වේ තමන් ඇතුළු කොට වූ සමස්ත ලෝක සත්වයාම සුවපත් වේවා කියන අදහසයි. ඊළඟට කේමිනෝ කියලා කිව්වේ තමන් ඇතුළු සමස්ත ලෝක සත්වයාටම කිසිදු උපද්‍රවයක් නොවේවා කියන අදහසයි. දැන් යම්කිසි කෙනෙක් තමන්ට මෛත්‍රී කරනවා නම් ඒ කෙනා කවදාවත් අනුන්ට වෛර කරන්නේ නැහැ. අනුන්ට ක්‍රෝධ කරන්නේ නැහැ. ඇයි පිනතුනි යම්කිසි කෙනෙක් අනුන්ට වෛර කරනවා කියලා කියන්නේ තමන් වස බීලා අනුන් මැරෙනකන් බලාගෙන ඉන්නවා වගේ දෙයක්. ඇයි දැන් අපි කවුරු හරි කෙනෙක් වෙනුවෙන් හිතේ තරහවක් වෛරයක් ඇති කරගන්නවා නම් හිතන්න අපි ඒ හිතේ ඇති කරගන්න වෛරය ඒ තරහව අනුන් වෙනුවෙන් ඇති කරගත්තට ඒක පහළ වෙන්නේ අපේ ඇතුළාන්තේ. ඒක නිසා කෙලෙස් ධර්මයක් හැටියට වැඩෙන්නේ තමන් තුළ. ඒ තුලින් මේ සසරේදී විවිධ දුක් විපාක කම්කටොළු වලට මුහුණ දෙන්න වෙන්නේ තමන්ටයි. ඒක නිසා කිව්වේ තමන්ට මෛත්‍රී කරන කෙනා කවදාවත් අනුන්ට වෛර කරන්නේ නැහැ. තමන් රැක ගැනීම සඳහා යම්කිසි කෙනෙක් මිත්තාවෙන් ජීවත් වෙනවා නම් ඒ කෙනා තුලින් කවදාවත් අනුන්ට වෛරයක් වෙන්නේ නැහැ. එහෙමනම් මේ මෛත්‍රිය කියන එක නිතරම හිතන්න පුළුවන් දෙයක්. ඇවිදගෙන යනකොටත්, වාඩි වෙලා ඉන්නකොටත්, නිදාගන්න යනකොටත් නිතරම වෙනෙහි කරන්න ඕනි. ඊළඟට තුන්වෙනි එක තමයි අසුබය. අසුබය වඩන්නම පුරුදු වෙන්න ඕනි. අසුබය වඩනකොට තමයි රාගය, ඒ වගේම ලෝභය වගේ බලවත්ම අකුසල
කර්මයන් එහෙම නැත්නම් මේ කෙලෙස් ධර්මයන් අපෙන් ඈත් වෙලා යන්නේ. දැන් අපි තුල තියෙන මමත්වය, ආත්මාර්ථකාමීකම, මානය, මම මගේ කියලා හිතාගෙන ඉන්න ස්වභාවය. ඔය කියන தත්වයන් අපිට පහ කරන්න තියෙන හොඳම ධර්මතාවය තමයි මෙන්න මේ අසුබය. දැන් අපි මම මගේ කියලා මාන්නයටපත් වෙලා ඉන්නවනේ. හැබැයි මේ ශරීරය ගැන හිතලා එහෙම උඩඟු විය යුතුද කියලා අසුබේ වඩන කෙනාට වැටහෙනවා. ඇයි දැන් බලන්න අපි බාහිර සමාජයේ අසුචි ගොඩක් දැක්ක මහක බලනවා. දකින්න පිළිකුල් කරනවා. හැබැයි මේ අපේ කය ඇතුලේ අසුචි පිරීලා නැද්ද? අපි බාහිර ලෝකේ මුත්‍රා ගොඩක් දැක්කම අහක බලා ගන්නවා. දකින්න කැමති නැහැ. නමුත් මේ අපේ ශරීරය තුලම මුත්‍රා පිරීලා නැද්ද? අපි බාහිර ලෝකේ කෙල ගොඩක් සෙම ගොඩක් දැක්කම අහක බලනවා, පිළිකුල් කරනවා. නමුත් මේ අපේ ශරීරය, අපේ මුව ඇතුලේම කෙල සෙම පිරීලා නැද්ද? අපි තවත් කෙනෙක්ගේ තුල තියෙන සැරව ගොඩක් දැක්කම පිළිකුල් කරලා අහක බලනවා. හැබැයි මේ අපේ ශරීරය ඇතුලේම සැර වෙන්නේ නැද්ද? ඒක නිසා පින්නතුනි මේ ශරීරය කුණප වලින්ම හැදිලා සකස් වෙලා තියෙන එකක්. ඒක නිසා අපි ඒ ශරීරය තුල තියෙන සැබෑ යථා ස්වභාවය, අසුභ ස්වභාවය නුවණින්ම දැකලා Taman පිළිබඳව ඇති කරගෙන තියෙන මානය, රාගය වගේ කෙලෙස් යටපත් කරන්න නිතරම අසුභේ වඩන්නට ඕනි. අවසන් එක තමයි මරණානුස්සතිය. මරණානුස්සතිය කියලා කිව්වේ මරණය පිළිබඳව සිහි කිරීම. අර ප්‍රකට අදහසක් තියෙනවා මේ ලෝකේ මරණය පිළිබඳව ඉගෙන ගැනීම කියලා කියන්නේ ජීවත් වීමට ඉගෙන ගැනීමයි. මරණය පිළිබඳව ඉගෙන නොගත්ත කිසිවෙක් මේ ලෝකේ ජීවත් වීමට ඉගෙන ගත්තේ නැහැ කියලා. ඉතින් ඒක නිසා තමයි බුදුහාමුදුරුවොත් මේ මරණය කියන එක අපිට ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ නිසා මරණානුස්සතිය නිතරම වඩන්න කියලා කිව්වේ. අපි මේ හැම දවසකම කල්පනා කරනවා, සැලසුම් හදනවා ජීවත් වෙන්න. නමුත් අපි දන්නේ නැහැ මේ සැලසුම් අපි හදා ඉන්නකොටම අපිට මෙරිලා යන්න වෙයිද කියලා. ඉතින් ඒක නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මරණං තංහි ජීවිතං. අපි මේ ඇදගෙන යන මේ ජීවිතයේ සියලුම දේවල් මරණය කියන තැනින් කෙලවර කරලා සබ්බම් පහය ගමනියන් කියන විදිහට Taman සතුව තියෙන සියල්ලම අත්හැරලා දාලා කරගත්ත පව්පින් දෙක කියන දෙක පමණක් අරගෙන අන්තිමේටම හිස්සතින්ම පරලොවට යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මරණය විසින් අප සතු සියල්ලක්ම පැහැර ගන්නවා අප්‍රමාදයේ හැර. ඉතින් ඒක නිසා පින්නතුනි නිතරම මේ මරණානුස්සතියත් අපි පුරුදු කරන්නට ඕනි, වඩන්නට ඕනි. ඉතින් මේ කියපු බුද්ධානුස්සතිය, මෙත්තාව, අසුබය, මරණානුස්සතිය කියන මේ කර්මස්ථාන හතර නිතරම අපි වඩන්නට ඕනි, පුරුදු පුහුණු කරන්නට ඕනි. ඒ භාවනා අරමුණු හතර වඩන්න අපට යමුතු කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ දිනදා වැඩ කටයුතු සිදු කරන ගමන්ම මේ කියපු අරමුණු ගැන හිතන්න පුළුවන්. ඉතින් ඒව නුවණින් හොඳට දැකලා තමන්ගේ තුල තියෙන කෙලෙස් යටපත් කරන්න, නීවරණ යටපත් කරන්න කෙනෙක් උත්සාහ කරනවා නම්, වෙරවීරිය දරනවා නම් ඒක තමයි ඔබට භාවනාවෙන් ඔබට ලැබෙන වටිනාම දේ, ප්‍රතිලාභය. ඒක නිසා මේ භාවනාවන් හතර තමන්ගේ ජීවිතයට නිතරම පුරුදු පුහුණු කරලා භාවනාමය කුසල් තමන්ගේ ජීවිතයට පුරුදු පුහුණු කරන්න, වඩන්න උත්සාහ කරන්න, තමන්ගේ ගතත් සිතත් නිවාගෙන සැනසීමෙන් ජීවත් වෙන්නට නිතරම මේ සතර ආරක්ෂක භාවනාවන් තමන්ගේ ජීවිතයට පුරුදු පුහුණු කරගන්නා හැටියට සිහිපත් කරමින් අපි ධර්මානුශාසනාව මෙතකින් સમાપ્ત කරනවා. අද දවසේදී දායකත්වයේ ගැන කටයුතු කළ නිලීකා සජීවනී වික්‍රමාරච්චි මහත්මිය බලාපොරොත්තු වුණු ආකාරයට මීට වර්ෂ 4කට පමණ පෙරදී මිය පරලොව ගිය පින්හාස් ගෂියල් තනුවන්, ඒ වගේම මේරියාම් ගසියල් මිත්තනිය ඇතුළු එතුමිය නමින් මිය පරලොව ගිය සියලු ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධිචිත්තයකින් උතුම් නිවනින්ම සැනසෙත්වා කියන උතුම් බලාපොරොත්තුවත් ඒ වගේ මේ ප්‍රංශයේ පදිංචිව රැකී ආරක්ෂා කටයුතු සිදු කරගෙන යන සජීවනී වික්‍රමාරච්චි මහත්මියටත් ඒ රැකියා කටයුතු, ජීවන කටයුතු බලාපොරොත්තු වන ආකාරයටම ඉතා හොඳින් සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය කරන සියලු කායික මානසික ශක්තිය, සියලු වාසනා ගුණය මේ සිදු කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් සැලසේවා. ඒ වගේම
එතුමියට කායික මානසික නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා. රැකී ආරක්ෂා කටයුතු දිනෙන් දින දියුණුවටපත් වෙලා බලාපොරොත්තු වන ආකාරයටම එතුමියගේ ජීවිතය වඩාත් සංවර්ධනය කරගන්න, සාර්ථක කරගන්න, දියුණුවටපත් කරගන්නටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම මේ වස්සාන ධර්ම දේශනා මාලාව සංවිධානය කරමින් බොහෝ දිනකට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙන ගයාන් දුෂ්‍යන්ත පින්වත් මහත්මාණන් ඇතුළු වස්සාන ධර්ම දේශනා කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් මේ සිදු කරගන්නට යෙදුනා වූ සියලුම කුසල ශක්තියින්ගේ බලයෙන් සියලු යහපතම සැලසේවා, දියුණුවම සැලසේවා, සියලු සිත ශාන්තිය මුදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම මේ සිදු කරගත්ත සියලුම කුසල ශක්තියින්ගේ බලයෙන් සියලු යහපත වේවා, සිත ශාන්තිය සැනසීම වේවා, උතුම් ධර්මාවබෝධයේ පිණසම මේ සියලු කුසල් මහෝපකාරී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ප්‍රංශේ පදිංචි නිලීකා සජීවනී වික්‍රමාරච්චි මහත්මියගේ පින්බර දායකත්වයෙන් යුතුව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් ප්‍රංශේ පදිංචි නිලීකා සංජීවනී වික්‍රමාරච්චි මහත්මියගේ සියලු සත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. දහම් ඇසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට දහම්මැසූ ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා